එතකොට අපි බලමු ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් කොහොමද මොකක්ද මේ කියන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ A B C කියන ත්‍රිකෝණ දෙකක්. මේකේ කියනවා ඔයාලට මෙන්න මේ AC සහ BC කියන පාද දෙක සමානයි කියලා. එහෙනම් අපේ මේ ත්‍රිකෝණ පාඩමේ තියෙන ප්‍රමේය තමයි මෙන්න මේ වගේ ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ සමාන වෙනවා කියන එක. පැහැදිලිද? එතකොට මේකේ අපි මේකේ අඳුර ගන්න ඕන සම්මුඛ කෝණ මොනවද කියලා. එතකොට මේකේ සමානයි කියලා දීලා තියෙන්නේ මේ ත්‍රිකෝණේ AC සමානයි BC පාදය. එහෙනම් මෙන්න මේ AC සහ BC කියන පාද දෙකට AC කියන හා BC කියන පාද දෙකට සම්මුඛ කෝණ අපි අඳුරගන්නේ කොහොමද? එතකොට මෙන්න මේ AC කියන පාදයේ ඉස්සරහින් තියෙන්නේ මෙන්න මේ B කෝණය. නැත්තම් කියනවා AC පාදයේ ඉස්සරහින් තියෙන්නේ ABC කෝණය. ABC කෝණය. මෙන්න මේ AC පාදයේ ඉස්සරහින් තියෙන්නේ මෙන්න මේ ABC කියන කෝණය. ඒ වගේම අපි බලමු BC පාදයේ ඉස්සරහින් තියෙන්නේ මොකක්ද කියලා. මොන කෝණයද කියලා. එතකොට මෙන්න මේ BC පාදයේ ඉස්සරහින් තියෙන්නේ මොන කෝණයද? මෙන්න මේ CAB කියන කෝණය. CAB කෝණය. එහෙනම් මේ ප්‍රමේයයට අනුව මේ AC සහ BC කියන පාද දෙක සමාන නිසා මෙන්න මේ CAB කෝණය සහ ABC කෝණය එකින් එකට සමාන වෙන්න ඕන. එතකොට මේක තමයි මේ ප්‍රමේයන් කියන්නේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ, ඒ කියන්නේ ඊට ඉස්සරහින් තියෙන කෝණ එකින් එකට සමාන වන බව තමයි මේ ප්‍රමේයන් කියන්නේ. එතකොට හිතන්නකො සරල උදාහරණයක්. මේ තියෙන්නේ PQR ත්‍රිකෝණය. මේ PQR ත්‍රිකෝණය අපිට දීලා තියෙනවා මේ PQ පාදය සහ PR පාදය එකින් එකට සමානයි කියලා. එහෙනම් අපිට දෙනවා මෙන්න මේකෙ මෙන්න මේ PQR කෝණය අංශක 70යි කියලා. PQR කෝණය අංශක 70යි නම් අපේ ප්‍රමේයයට අනුව මේකේ PQ සමානයි PR. එහෙනම් PQ කියන පාදයේ ඉස්සරහින් තියෙන්නේ QRP කෝණය නේද? QRP කෝණය. එතකොට PR ඉස්සරහින් තියෙන්නේ මේ PQR කියන කෝණය. එතකොට මෙන්න මේ පාද දෙක සමාන නිසා මෙන්න මේ 70 තියෙන PQR කෝණයට සමාන වෙන්න ඕන අනිවාර්යෙන් PRQ කියන කෝණය. එහෙනම් මෙන්න මේ PRQ කෝණය අංශක 70ක් වෙන්න ඕන කියලා තමයි මේ ප්‍රමේයයෙන් කියන්නේ. හරි. එතකොට මෙන්න මේ ප්‍රමේය අපි කොහොමද ඇත්තක්ද කියලා බලන්න අපි මේ ප්‍රමේය සාධනය කරන විදියක් තියෙනවා. එතකොට මේක සමහර විට පේපර් එකේ අහන්නත් පුළුවන්. ගොඩක්ම අමාරු නෝතින් අමාරු කරන්න හිතුවොත් තමයි මේ ප්‍රමේයක් සාධනය කරන එක සාමාන්‍යයෙන් පේපර් එකක අහන්නේ. හරි. එහෙනම් අපි බලමු කොහොමද කියලා මෙන්න මේ ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් කෝණ දෙකක් ඊට සම්මුඛ කෝණ සමාන වෙනවා කියන ප්‍රමේය අපි සාධනය කරන්නේ. එහෙනම් බලමු අපි මේ ප්‍රමේය කොහොමද සාධනය කරන්නේ කියලා. අපි ප්‍රමේය මුලින්ම සාධනය කරන්න යනකොට අපි මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් ඇඳලා පෙන්නන්න ඕන. ඒ කියන්නේ ABC කියලා හරි මොකක් හරි අකුරු තුනක් දාගෙන ත්‍රිකෝණයක් ඇඳ ගන්න ඕනේ. ඇඳගෙන ප්‍රමේය කියලා තියෙන විදිහට පාද දෙකක් සමානයි කියලා ලකුණු කරගන්න. ඒ ටික තමයි මූලිකම දේවල් ටික. ඊට පස්සේ අපි මේ සාධනය කරන්න යන ප්‍රමේය මොකක්ද? සාධනය කරන්න යන ප්‍රමේය තමයි ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ සමාන බව තමයි අපි සාධනය කරන්න ඕන. එහෙනම් මේ ප්‍රමේය සාධනය කරලා අන්තිමේදී අපි ඔප්පු කරන්න ඕන මෙන්න මේ BC සහ AC කියන මෙන්න මේ පාද දෙකට ඉස්සරහින් තියෙන කෝණ දෙක සමානයි කියන එක තමයි මේකේ අපි ඔප්පු කරන්න ඕන. හරි. එහෙනම් අපි බලමු මේකේ සාධනය. මුලින්ම අපි ලියා ගන්න සාධනය කළ යුත්ත. සාධනය කළ යුත්ත. සාධනය කළ යුත්ත. එතකොට සාධනය කළ යුත්ත තමයි අපි CAB කෝණය සමානයි CAB කෝණය සමානයි ABC කෝණය බව. ABC කෝණය බව. එතකොට ABC කෝණය බව. එතකොට මෙන්න මේක තමයි අපි අන්තිමට මේකේ සාධනය කරන්න ඕන. CAB කෝණය සහ ABC කෝණය සමානයි බව. මේ ප්‍රමේයයෙන් කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ සමානයි කියලා. එහෙනම් AC සහ BC කියන පාද වලට සම්මුඛ කෝණ වෙන්නේ CAB කෝණය සහ ABC කියන කෝණ දෙක. හරි. ඊට පස්සේ අපි මේක කරන්න ඕන. අපි මේකේ නිර්මාණයක් කරගන්න ඕන අපි. දෙවැනියට කරගන්න ඕන නිර්මාණය. එහෙනම් නිර්මාණය මොකක්ද කියලා බලමු අපි. නිර්මාණය මේ රූප සටහනේ අපි කරගන්න ඕන. මෙන්න මේ ACB කෝණයේ කෝණ සමච්ඡේදකය අපි නිර්මාණය කරගන්න ඕන ඔය විදිහට කඩේරකින්. ඊට පස්සේ ACB කෝණය නිර්මාණය කරගන්නවා කියන්නේ මෙන්න මේ ACB කෝණය සමාන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මේ ACB කෝණයේ නිර්මාණකය AB හමු වන තැන අපි D විදිහට නම් කරමු. එහෙනම් දෙවෙනි පියවර තමයි නිර්මාණය ACB කෝණයේ සමච්ඡේදකය
සමච්ඡේදකය අඳ ගන්න ඕන අපි. සමච්ඡේදකය. ඒක තමයි අපේ නිර්මාණය වෙන්නේ. මෙන්න මේ ACB කෝණයේ සමච්ඡේදකය අපි නිර්මාණය කරනවා. හරිද? ඊට එතකොට දැන් මේ ACB කෝණයේ සමච්ඡේදක නිර්මාණය කරා කියන්නේ ඒ කෝණය සමාන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට අපිට මේකේ සාධනය කරන්න ඕන කෝණ දෙක මෙන්න මේ මොකද අපේ නිර්මාණය මගින් ත්‍රිකෝණ දෙකකට වෙන් වෙනවා. එතකොට එක ත්‍රිකෝණයේ දීච්ච කෝණ දෙක මෙන්න මේ නිර්මාණයේ හින්දා මේ ත්‍රිකෝණ දෙකකට වෙන් වෙනවා. එතකොට CAB කෝණය තියෙන්නේ මෙන්න මේ CDB කියන ත්‍රිකෝණයේ. එතකොට ABC කියන ත්‍රිකෝණය තියෙන්නේ මෙන්න මේ CDA කියන ත්‍රිකෝණයේ. එතකොට අපි මේ කෝණ දෙක සමානයි කියලා ඔප්පු කරන්න ඕන නම් අපි කරන්න ඕන ඊළඟට මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න ඕන. එහෙනම් සාධනයේ විදිහට අපි කරන්න ඕන මොකද්ද? සාධනයේ විදිහට ඊට සාධනයේ විදිහට අපි කරන්න ඕන ADC ත්‍රිකෝණය හා CDB ත්‍රිකෝණය අංග සම කරන්න ඕන. CBD ත්‍රිකෝණය අංග සම කරන්න ඕන. අංග සම කිරීම. ඕක තමයි අපි සාධනයේ විදිහට කරන්න ඕන. හරි. එහෙනම් බලමු අපි මේ ත්‍රිකෝණ දෙක හරි. ඊට පස්සේ අපි මේකේ අංග සම කරන්න ඕන ත්‍රිකෝණ දෙක අපි ලියාගෙන තිනවා ADC ත්‍රිකෝණය සහ CBD කියන ත්‍රිකෝණය. එතකොට මේ ත්‍රිකෝණ දෙකෙන් අපිට දීලා තියෙනවා එක දත්තයක් AC සමානයි BC. ඒක දීලා තියෙන නිසා අපි ලියා ගන්නවා දත්තය. ඊට පස්සේ අපිට තව අපි නිර්මාණය කරගත්ත ACB කෝණ සමච්ඡේදක. ඒ නිසා මේ ACD සහ DCB කියන කෝණ දෙකත් එකිනෙකට සමාන වෙනවා. එහෙනම් ACD කෝණය සමානයි DCB කෝණය. ACD කෝණය සමානයි DCB කෝණය. මොකද්ද හේතුව? ACB කෝණ සමච්ඡේදකය CD නිසා. ACB කෝණ සමච්ඡේදකය CD නිසා. ඇයි මෙන්න මේ ACB කියන කෝණය මේ CD කියන කෝණ සමච්ඡේදකය නිසා සමාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. එහෙනම් අපිට තව එකක් ඊළඟට තියෙනවා. මෙන්න මේ CD කියන්නේ මේ ත්‍රිකෝණ දෙකටම පොදු පාදය. එහෙනම් CD සමානයි CD හේතුව ලියනවා අපි එකට පොදු පාදය. CD සමානයි CD පොදු පාදය. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. දැන් ADC ත්‍රිකෝණය අංග සමයි CBD ත්‍රිකෝණය මොකද්ද අවස්ථාව? පාකෝපා අවස්ථාව යටතේ. දැන් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අංග සම වෙන නිසා අපිට ලියන්න පුළුවන් මේකේ අනුරූප අංගත් එකින් එකට සමාන වෙනවා කියලා. ඒක නිසා අපිට දැන් අර සාධනය කළ යුත්තේ තමයි CAB සමානයි ABC. එහෙනම් මේ CAB අපිට එහෙනම් ඊළඟ පියවරේදී ලියතේ අපිට CAB සමානයි ABC කෝණය. මේකට හේතුව තමයි මොකද්ද? අංග සම. දැන් අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා තියෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අපි කෝණ දෙක සමාන වෙනවා කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ නිසා මේ කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් අපේ මේ ප්‍රමේය සාධනය සාර්ථකයි. ඒ කියන්නේ ත්‍රිකෝණයක පාද දෙක අසමානයි නම් අනිවාර්යෙන් ඊට සම්මුඛ කෝණ දෙක සමාන වෙනවා කියන ප්‍රමේය. හරි. එතකොට මේ ප්‍රමේය දැන් අපි සාධනය කරලා ඉවරයි. ඊට පස්සේ අපි බලමු උදාහරණයකින් මේ ප්‍රමේය කොහොමද අපි ගණන් වලට යොදාගන්නේ කියලා. උදාහරණ අංක 1 අපි කතා කරන්නේ. එතකොට මේ උදාහරණය කියනවා අපිට පළවෙනියෙන් කියන මෙන්න මේ දීලා තියෙන රූප සටහනේ මම එතන ගාන ස්ක්‍රීන් එකේ දාන්නම්. ABP ත්‍රිකෝණය සහ ABP ත්‍රිකෝණය සහ AQC ත්‍රිකෝණ දෙක. AQC ත්‍රිකෝණ දෙක අංග සමවන බව පෙන්වන්න ඕනේ. එහෙනම් අපි අංග සම කරන්න ඕන ත්‍රිකෝණ දෙක ලියාගත්තා. ABP සහ ACQ කියන ත්‍රිකෝණ දෙක. එතකොට මේ ත්‍රිකෝණ දෙකේ අපි අංග සම කරන්න යනකොට අපිට මුලින්ම දීලා තියෙන දත්ත දෙකක් තමයි AB සමානයි AC. එතකොට මෙන්න ABP ත්‍රිකෝණය සහ ACQ ත්‍රිකෝණයේ අපිට ලියතයි AB සමානයි AC. එහෙනම් පළවෙනි එක AB සමානයි AC. එතකොට ඒකට හේතුව අපි ලියන්නේ මොකද්ද? මේක අපිට දීලා තියෙන මේ රූප සටහනේ හේතුව තමයි දත්තය. එතකොට හේතුව තමයි දත්තය. ඊට පස්සේ අපිට කියතයි ABP කෝණය සමානයි ACQ කෝණය. ඒකට හේතුව තමයි මේ ABC කියන ලොකු ත්‍රිකෝණයේ AB සමානයි AC නිසා ඊට සම්මුඛ කෝණ සමාන වෙනවා. එහෙනම් ABP කෝණය සහ ACQ කෝණය සමාන වෙනවා. ඒකට හේතුව තමයි
AB සමානයි AC නිසා ඊට සම්මුඛ කෝණ සමාන වෙනවා. AB සමානයි AC නිසා ඊට සම්මුඛ කෝණ සමාන වේ. ඊට සම්මුඛ කෝණ සමාන වේ. ඔක තමයි අපි හේතු විදිහට ලියන්න ඕන. ඊට පස්සේ අපිට ඊළඟට ගත හැකි BP පාදය සමානයි QC කියලා අපිට දීලා තිනවා. එහෙනම් BP PB නැත්නම් PB සමානයි QC. ඒක හේතුව තමයි අපි වරහන් ඇතුළේ ලියන දත්තය. මොකද ඒක අපිට දීලා තියෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. ABP ත්‍රිකෝණය අංග සමයි AQC ත්‍රිකෝණය. මොකක්ද අවස්ථාව? පාකෝපා අවස්ථාව යටතේ. පාකෝපා අවස්ථාව යටතේ. එතකොට ABP ත්‍රිකෝණය හා AQC ත්‍රිකෝණය අංග සම වෙනවා. එතකොට මේක දෙවැනි කොටසෙන් අපෙන් අහන්නේ මොකද්ද කියලා අපි බලමු. එතකොට පළවෙනි කොටසේ ඇහුවේ මෙන්න මේ අපි ABP ත්‍රිකෝණයයි ACQ ත්‍රිකෝණයයි අංග සම වෙන බව පෙන්වන්න කියලා. එහෙනම් අපි ඒක කරලා තිනවා. මෙන්න මේ පාකෝපා කියන අවස්ථාව යටතේ ABP සහ AQC කියන ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. එතකොට දෙවෙනි ත්‍රිකෝණය දෙවෙනි ප්‍රශ්නයෙන් කියන්නේ මේකේ AP සමානයි AQ බව. AP සමානයි AQ බව ඔප්පු කරන්න ඕනේ. එහෙනම් ඒක අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නැහැ. අමුතුවෙන් ඒක සාධනය කරන්න දෙයක්වත් නැහැ. AP සහ AQ සමානයි කියලා. එහෙනම් අපිට ලියත හැයි කෙලින්ම AP සමානයි AQ. එතකොට මේ AP සහ AQ කියන්නේ අපි පළවෙනි කොටසේ අංග සම කරපු මෙන්න මේ ABP සහ ACQ කියන ත්‍රිකෝණ දෙකේ පාද දෙක. එහෙනම් අපිට මේකේ කෙලින්ම ලියත හැයි AP සමානයි AQ හේතුව විදිහට අපි ලියනවා අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. ඒක නිසා AP සහ AQ අංග සම වෙනවා. හරි. දැන් අපි කතා කරමු උදාහරණ අංක 2. උදාහරණ අංක 2 මම ඒ ගානත් ස්ක්‍රීන් එකේ දාන්නම්. එතකොට මේ උදාහරණ අංක 2 කියන්නේ ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. ABC ත්‍රිකෝණයේ B හීත් C හීත් සමච්ඡේදක R හිදී හමු වේ. R හරහා BC ට සමාන්තර ඇඳි රේඛාව P හිදී Q හිදී පිළිවෙලින් AB AC හමු වේ. ඔන්න ඔය විදිහට තමයි මේ ගානේ කියලා තියෙන්නේ. එතකොට අපි මේකට අදාළ රූප සටහනක් ඇඳ ගන්න ඕනේ. මේක කියනවා ABC ත්‍රිකෝණයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට ABC ත්‍රිකෝණයක් අපි ඇඳගත්තොත් ABC ත්‍රිකෝණයේ මේ B කෝණය සහ C කෝණයේ සමච්ඡේදකය හම්බ වෙනවලු අපිට. එහෙනම් B කෝණය සහ C කෝණයේ සමච්ඡේදක හම්බ වෙනවලු මෙන්න මෙතනදී. එතන ලක්ෂය මොකද්ද අපිට කියලා තියෙනවා? මොකද්ද? ABC ත්‍රිකෝණයේ R හිදී හමු වෙනවලු. එහෙනම් මෙන්න මෙතන තමයි R. මෙන්න මේ හම්බ වෙන තැන R. ඊට පස්සේ කියනවා මෙන්න මේ R හිදී BC ට සමාන්තර රේඛාවක් නිර්මාණය කරනවලු. එහෙනම් මෙන්න මේ BC ට R හරහා ඇඳලා තිනවා සමාන්තර රේඛාවක්. එහෙනම් මෙන්න මේ රේඛාව සමාන්තරයි මෙන්න මේ BC ට. එතකොට මේ සමාන්තර රේඛාව AB සහ AC හම්බ වෙන පාද අපිට ලකුණු කරන්න කියනවා මොකක් විදිහටද? P සහ Q ලෙස. P සහ Q ලෙස. එහෙනම් මෙන්න මෙතන P, මෙන්න මෙතන AB හම්බ වෙන පාදය හම්බ වෙන තැන P, AC හම්බ වෙන තැන Q ලෙස නම් කරන්න කියනවා. ඔන්න ඔය විදිහට තමයි අපි රූප සටහන ඇඳ ගන්න ඕනේ මේ ගානේ කියලා තියෙන විදිහට. එතකොට ගානේ පළවෙනි කොටස කියනවා අපිට PB සහ PR සමාන බව ඔප්පු කරන්න ඕනේ. PB සහ PR සමාන බව. අංක 1කින් කියන්නේ PB සහ PR සමාන බව. PR සමාන බව. එහෙනම් අපි ඒක ඔප්පු කරන්න දැන්. එතකොට මේ PB සහ PR කියන මෙන්න මේ පාදය සමානයි කියලා ඔප්පු කරන්නම් අපි මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා ඔප්පු කරානම් මේ ගානේ හරි. එතකොට අපි මේ කෝණ දෙක සමානයි කියලා ඔප්පු කරන්න අපි මෙහෙම පටන් ගමු. එතකොට මෙන්න මේ ABC කියන ත්‍රිකෝණයේ මේ කෝණ සමච්ඡේදකය තමයි ඇඳලා තියෙන්නේ මෙන්න මේ BR කියලා නේද? එතකොට මේ ABC කියන ත්‍රිකෝණය සමාන කොටස් දෙකකට බෙදලා තියෙන්නේ මේ සමාන කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. එතකොට මේ කෝණ දෙක සමාන වෙනවා. මේ කෝණ දෙක සමාන වෙනවා. හරි. එතකොට අපිට මුලින්ම එහෙනම් ඒක ලියත හැයි ABR කෝණය සමානයි ABR කෝණය සමානයි RBC කෝණය. RBC කෝණය මොකක්ද හේතුව? ABC කෝණ සමච්ඡේදකය ABC කෝණ සමච්ඡේදකය BR වන නිසා
BR වන නිසා ABC කෝණ සමච්ඡේදකය BR වන නිසා. හරි. එහෙනම් දැන් මෙන්න මේ කෝණ දෙක සමානයි. ඊට පස්සේ අපිට කියත හැකි මෙන්න මේ RBC කෝණය සමාන වෙනවා. RBC කෝණය සමාන වෙනවා. RBC කෝණය සමාන වෙනවා. PRB කෝණයට. PRB කෝණයට මොකක්ද හේතුව? මේ පාද දෙක සමාන්තරයි. එහෙනම් මේ හැදෙන්නේ ඒකාන්තර කෝණ. මේ කෝණ දෙක Z අකුර හැඩයට හැදෙන කෝණ කියනවා අපි ඒකාන්තර කෝණ. එහෙනම් මේක හේතුව ලියනවා අපි ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඊට පස්සේ අපි දැන් මෙන්න මේ RBC කියන කෝණයට තමයි මෙන්න මේ අනිත් කෝණ දෙකම සමාන වෙලා තියෙන්නේ. එහෙනම් සමාන ලකුණෙන් දකුණු පැත්ත එකින් එකට සමානයි නම් අපිට වම් පැත්තත් ලියතයි එකින් එකට සමානයි කියලා. එම නිසා අපිට ලියන්න පුළුවන් ABR කෝණය සමානයි PRB කෝණය කියලා. එහෙනම් මෙන්න මේ AR මේ BRP කෝණය සහ PBR කියන කෝණ දෙක එකින් එකට සමාන වෙනවා. එහෙනම් අපිට ඊළඟ පියවරේ ලියන්න පුළුවන් මෙන්න මේ කෝණ දෙකට සම්මුඛ පාද දෙක සමානයි කියලා. ඒ කියන්නේ මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණ කියන මේ සමද්විපාද කියන ත්‍රිකෝණයේ තියෙන අපිට මේ ප්‍රමේය තමයි මොකද්ද? මුලින්ම අපි ඉගෙන ගත්ත ප්‍රමේය ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ සමානයි කියලා. එහෙනම් අපි මෙතනදී පාවිච්චි කරන්නේ ඒ ප්‍රමේයේ විලෝමය. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානයි නම් ඊට සම්මුඛ පාද එකින් එකට සමාන වෙනවා කියන එක. ඒ තමයි ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ සමානයි කියන ප්‍රමේයේ විලෝමය තමයි අපි දැන් මෙතනදී පාවිච්චි කරන්නේ. මෙන්න මේ ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානයි නම් ඊට සම්මුඛ පාද සමානයි කියන ප්‍රමේය. හරි. එහෙනම් අපි දැන් ලියනවා PB සමානයි PR. මොකද්ද හේතුව ලියන්නේ? PB සමානයි PR. මොකද්ද හේතුව ලියන්නේ? හේතුව ලියන්නේ මෙන්න මේ PBR කෝණය සමානයි ABR නිසා ඊට සම්මුඛ පාද සමාන වේ. මොකද්ද? අපි දැන් ඔප්පු කරා මෙන්න මේ PBR සහ ABR කෝණ දෙක සමානයි කියලා. එහෙනම් ඒ ත්‍රිකෝණයේ ඒ කෝණ දෙකට ඉස්සරහින් තියෙන සම්මුඛ පාද දෙක එකින් එකට සමාන වෙනවා. ඒක නිසා අපි දැන් මේ මුලින්ම කියපු මෙන්න මේ PBR සහ PBR නෙමෙයි මොකද PB සමානයි PR බව මෙතනදී ඔප්පු කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේක දෙවෙනි කොටස කියනවා අපිට PQ සමානයි PB ධන QC බව. PQ සමානයි දෙවෙනි කොටසේ කියනවා PQ සමානයි PB ධන QC බව ඔප්පු කරන්නලු. එහෙනම් අපි මෙන්න මේ PQ පාදය කොහොමද හැදෙන්නේ කියලා මුලින් ලියාගමු. එතකොට PQ පාදය මෙතනදී හැදෙනවා මෙන්න මේ PR සහ RQ කියන කොටස් දෙක එකතු වෙලා. PR සහ RQ කියන කොටස් දෙක එකතු වෙලා තමයි හැදෙන්නේ. මේ PQ කියන පාදය හැදෙන්නේ දැන් මේ PB සහ QC එකතු වෙලා කියලා හැදෙන්න අපිට ලියන්න බෑනේ මුලින්ම. කොහොමත් ලියන්න බෑ. ඒක මේ දෙක එකතු වෙලා කියලා අපි කොහොමද දන්නේ මේක හැදෙනවා කියලා. ඒක සමානයි කියලා තාම ඔප්පු කරලා නෑනේ. ඒක නිසා අපිට ලියතේ PQ පාදය හැදෙන්නේ PR සහ RQ කියන කොටස් දෙක එකතු වෙලා. ඒක අපිට පේන්න තියෙනවා. එහෙනම් අපි ඊළඟ පියවරෙන් අපි ලියනවා මොකද්ද? අපි ඔප්පු කරගත්ත එක තැනක PB සහ PR සමානයි කියලා. එහෙනම් අපි ඒක ලියාගමු. PB සමානයි PR. ඒක ඔප්පු කළා. මේ පළවෙනි කොටසේ ඔප්පු කළා. එහෙනම් මෙන්න මෙතන PR වෙනුවට අපිට PB ලියන්න පුළුවන්. ඇයි? PR ට PB සමාන නිසා. එහෙනම් අපේ එක කොටසක් හරි. දැන් එහෙනම් අපිට මෙන්න මේ RQ සහ RC සමාන කරගත්තා නම් මේ RQ වෙනුවට අපිට QC ලියා ගන්න පුළුවන්. එහෙනම් අපි මේකට පෙර වැඩක් කරන්න ඕන. මේක වෙන් කරගත්තොත් පෙර වැඩ. මේ ගානේ පෙර වැඩක් කරන්න ඕන අපි. ඒ පෙර වැඩේදී අපි ඔප්පු කරන්න ඕන මෙන්න මේ RQ සහ QC කියන පාද දෙක සමානයි කියලා. එහෙනම් මේ පාද දෙක සමානයි කියලා ඔප්පු කරන්න අපි කරගෙන යමු බලන්න. BCR. එහෙනම් අපි ලියුවොත් BCR කෝණය සමානයි RCQ කෝණය. හේතුව තමයි මොකද්ද?
BCA කෝණයේ කෝණ සමච්ඡේදකය තමයි RC කියන්නේ. BCA කෝණයේ කෝණ සමච්ඡේදකය RC නිසා මෙන්න මේ BCA කියන කෝණය මේ සමාන කොටස් දෙකකට බෙදලා තියෙන්නේ මේ RC කියන පාදය නිසා. නැත්නම් කෝණ සමච්ඡේදකය නිසා. හරි. ඊට පස්සේ අපිට ලියතයි මෙන්න මේ පාද දෙක සමාන්තර නිසා මෙතන හැදෙනවා ඒකාන්තර කෝණ. එහෙනම් BCR කෝණය සමානයි මොකද්ද? QRC කෝණය. QRC කෝණය. මොකද්ද හේතුව? ඒකාන්තර කෝණ. හරි. එහෙනම් දැන් මෙන්න මේ BCR කියන කෝණයට සමාන වෙලා තියෙන්නේ මේ පැත්තෙන් මෙන්න මේ වෙනම කෝණ දෙකක්. එහෙනම් මේ සමාන ලකුණෙන් වම් අත පැත්ත එකින් එකට සමානයි නා. එහෙනම් සමාන ලකුණෙන් එහා පැත්තත් එකින් එකට සමාන වෙන්න ඕන. එම නිසා අපිට ලියතයි RCQ සමානයි QRC. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් මෙන්න මේ කෝණ දෙක ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණයේ මේ කෝණ දෙක සමාන වෙනවනම් ඊට සම්මුඛ පාද දෙක දෙකින් එකට සමාන වෙනවා. එහෙනම් අපිට ලියතයි ඊළඟ පියවරේ මොකද්ද ලියන්න පුළුවන්? RQ සමානයි QC. හේතුව මොකද්ද? මෙන්න මේ R කෝණය සහ C කෝණය නැත්තම් අපි ඒක මේ පැත්තට ගත්තොත් මේක පේන්නේ නැති වෙයි. දැන් මේ පළවෙනි කොටස අපි මගමු. පළවෙනි කොටස මැකුවොතින් අපි මේ ගානේ ඉතුරු ටික අපි උඩට ගමු. එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ කෝණ දෙක. මෙන්න මේ RCQ කියන ත්‍රිකෝණයේ මේ QRC සහ RCQ කියන කෝණ දෙක සමාන නිසා අපිට ලියන්න පුළුවන් RQ සමානයි QC. හේතුව තමයි RCQ කෝණය සමානයි QRC. නැත්නම් C කෝණය සමානයි R කෝණය. මෙන්න මේ RCQ කියන ත්‍රිකෝණයේ C කෝණය සමානයි R කෝණය නිසා ඊට සම්මුඛ පාද සමාන වේ. මෙන්න මේ RCQ කියන ත්‍රිකෝණයේ මෙන්න මේ C කෝණය සහ R කෝණය සමාන නිසා ඊට සම්මුඛ පාද සමාන වේ. හරි. එහෙනම් දැන් අපි ඔප්පු කරලා තියෙන්නේ RQ සහ QC සමානයි කියලා. එහෙනම් අපි ඒක මෙතන ලියා ගන්නවා RQ සමානයි QC. ඒකත් අපි මොකද්ද ඔප්පු කළා. හරි. එහෙනම් දැන් අපි ඔප්පු කරලා තියෙන්නේ මෙන්න මේ QC පාදයට RQ සමානයි බව. එහෙනම් මෙන්න මේ RQ වෙනුවට අපිට QC ලියන්නත් පුළුවන්. මෙතන PB වෙනුවට නේ PR වෙනුවට අපිට PB ලියන්නත් පුළුවන්. ඇයි? මේ PB සහ PR සමාන වෙනවා. ඒ වගේම QC සහ RQ සමාන වෙනවා. එම නිසා අපි යටින් ලියනවා. අපිට ලියන්න පුළුවන් PQ සමානයි. එතකොට PQ හැදෙන විදිය තමයි අපි මේ මුලින් ලියාගත්තේ. හරිද? එතකොට අපි ඔප්පු කරන්න ඕන මෙන්න මේ පාද දෙක එක මේ පාද දෙක එකතුවට මේක සමාන වෙන බව. එහෙනම් අපි දැන් මෙන්න මේ PR වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් PB. ඇයි? PR PB ට සමාන නිසා PR වෙනුවට අපිට ලියන්න පුළුවන් PB. එහෙනම් අපි PR අයින් කරලා අපි ලියනවා මොකද්ද? PB. PR අයින් කරලා අපි ලියනවා PB. දාන එතකොට මෙතන තියෙන්නේ RQ. එහෙනම් RQ ට QC සමාන වෙන නිසා අපිට RQ අයින් කරලා අපිට QC මෙතන ලියන්න පුළුවන්. එහෙනම් PQ සමානයි PB ධන QC. ඔන්න ඔය විදිහට තමයි ඒ ගාන අපි ඔප්පු කරන්න ඕන. එතකොට මේකේ ගානේ කොටස් ටික ඔක්කොම ඉවර. අපි බලමු මේ උදාහරණ අංක 3 තියෙන්නේ මොකක්ද කියලා ගාන. එතකොට මේ ගාන විස්තර කරලා තියෙන මෙන්න මේ විදිහට ABC ත්‍රිකෝණයේ AB සහ AC පාද AB සහ AC කියන පාද සමාන වෙනවා. ඒ වගේම ACB සහ ABC කියන කෝණවල සමච්ඡේදක නිර්මාණය කරලා තියෙනවා මේ BO සහ OC විදියට. ඒ වගේම තව කියනවා දික්කල AO පාදය BC හම්බ වෙනවලු D වලදී. එතකොට අපේ පළවෙනි කොටසේ මේක ඉල්ලන්නේ BOC කියන මෙන්න මේ BOC කියන ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් බව ඔප්පු කරන්න. එතකොට මේ BOC කියන ත්‍රිකෝණය සමද්විපාදයි කියලා ඔප්පු ගන්න අපි මේකේ පාද දෙකක් එකින් එකට සමානයි කියලා ඔප්පු කරන්න ඕන. හරි.
එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. BOC ත්‍රිකෝණය සමද්විපාදයි කියලා ඔප්පු කරන්න අපි යොදාගමු මුලින්ම මෙන්න මේ ABC කියන ත්‍රිකෝණය අපිට දීලා තිනවා මේ AB සමානයි AC කියලා. මෙන්න AB සමානයි AC නම් අපිට කියන්න පුළුවන් ඊට සම්මුඛ කෝණ දෙක සමාන වෙනවා. ABC සමානයි ACB. එහෙනම් අපි ඒක ලියාගමු. ABC කෝණය සමානයි මෙන්න ABC කෝණය සමානයි මෙන්න මේ සම්පූර්ණ ලොකු කෝණය සමානයි මේ ACB කෝණයට. ACB කෝණයට හේතුව තමයි AB සමානයි AC නිසා. AB සමානයි AC නිසා. ඇයි ඊට සම්මුඛ කෝණ සමාන වෙනවා. හරි. එහෙනම් මෙන්න මේ ලොකු කෝණ දෙක සමාන වෙනවා. මේ ලොකු සම්පූර්ණ මෙන්න මේ ලොකු කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් ඒ ලොකු මෙන්න මේ ABC සහ ACB වල සමච්ඡේදක තමයි මේ BO සහ OC කියන්නේ. එහෙනම් මේ සමාන කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක x නම් මේකත් x, මේක y නම් මේකත් y. හැබැයි මේක අපිට කියනවා මේ ABC සහ ACB සමානයි කියලා. එහෙනම් ABC කියන්නේ එතකොට අපිට ගත්තහි 2x. එහෙනම් ACD කියන්නේ එහෙනම් 2y. ACB කියන්නේ එහෙනම් 2y. එහෙනම් 2x සහ 2y සමාන වෙනවා කියලා තමයි මෙතනින් අදහස් වෙන්නේ. හරි. එහෙනම් අපි බලමු මෙන්න මේ OBC කියන ත්‍රිකෝණය ගත්තොත් OBC කියන ත්‍රිකෝණේ අපිට කියන්න පුළුවන් OBD කෝණය සහ OBD කෝණය සහ OBA මෙන්න මේ කෝණ දෙක එකින් එකට සමානයි කියලා. අපි ඊළඟ පීවරේ කියමු අපි මෙන්න මේ OBA කෝණය සහ OBD කෝණ දෙක එකින් එකට සමානයි කියලායි. මේ ABC කියන මෙන්න මේ ලොකු කෝණයේ සමච්ඡේදකයේ BO නිසා මේ කෝණය කොටස් දෙකකට බෙදෙනවා සමාන. එහෙනම් අපි ඒක ලියාගමු. ABO කෝණය සමානයි ABO කෝණය සමානයි OBD කෝණය. ඇයි ABC කෝණයේ සමච්ඡේදකය තමයි මොකද්ද? BO නිසා ABC කෝණයේ සමච්ඡේදකය නිර්මාණය කරලා තියෙනවා BO දිහේ. එහෙනම් මේ කෝණ දෙක සමාන කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් ABO සමානයි OBD. එහෙනම් ABO කියන්නේ x, මෙතන OBD කියන්නේ x. අපි නිකන් අකුරු ටිකක් කොහොමද දාගමු. හරි. ඊට පස්සේ අපිට අනිත් පැත්ත ගත්තොත් අනිත් පැත්ත අපිට මේ විදිහටම ලියතයි. මේ ACB කියන කෝණය සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. එකක් තමයි ACO. එහෙනම් ACO සමානයි OCD. නැත්නම් OCB. ACO සමානයි OCD කෝණය. මොකක්ද හේතුව? ACD කෝණයේ මෙන්න මේ ACD කියන මේ ලොකු කෝණයේ සමච්ඡේදකය CO නිසා මේ කෝණ දෙකත් එකින් එකට සමාන වෙනවා. අපි ඒකට දාගෙන තියෙන අක්ෂර දෙක තමයි y සමානයි y. ඒ කියන්නේ y අකුරු දෙක තමයි දාගෙන තියෙන්නේ. සමාන කොටස් දෙකකට බෙදෙනවා. හරි. දැන් අපි ඔය ටික ලියාගෙන තියෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ ලොකු කෝණයක් සමානයි නම් එකින් එකට. ඒ කියන්නේ 2x සහ 2y සමානයි නම් අපිට කියන්න පුළුවන්. අපි ඒක ලියාගත්තොත් මේ විදිහට ABD සහ ACB කෝණ දෙක එකින් එකට සමානයි. ඒ කෝණ දෙකත් බෙදලා තියෙන්නේ සමාන කොටස් දෙකකට. දැන් මේ සමාන වෙච්ච ලොකු කෝණ දෙක බෙදලා තියෙන්නේ සමාන කොටස් දෙකකට. එහෙනම් මෙන්න මේ ABD කියන්නේ 2x. එහෙනම් ACD කියන්නේ 2y. එතකොට මේ කොටස් දෙක බෙදලා තියෙන්නේ සමාන කොටස් දෙකකට. සමාන කොටස් දෙකකට බෙදලා තියෙනවනම් ඒ බෙදිච්ච සමාන කොටසොත් එකින් එකට සමාන වෙන්න ඕන. මේ බෙදිච්ච කොටසොත් එකින් එකට සමාන වෙන්න ඕන. අපි ලියනවා එම නිසා අපිට කියන්න පුළුවන් මොකද්ද? OBD සමානයි මොකද්ද? OCD කෝණ දෙක සමානයි. ඇයි? මෙන්න මේ ABC කියන මේ ලොකු කෝණය සහ ACD කියන මෙන්න මේ ලොකු කෝණ දෙක සමාන වෙනවා. ඇයි සමාන වෙන්නේ? AB සහ AC පාද සමාන නිසා ඊට සම්මුඛ කෝණ එකින් එකට සමාන වෙනවා. ඒ වගේම මේ කෝණ දෙක BO සහ OC කියන සමච්ඡේදක මගින් බෙදලා තියෙන සමාන කොටස් දෙකකට. එහෙනම් මේ සමාන වෙන ලොකු
කෝණ දෙක මේ කෝණ දෙක ලොකු ත්‍රිකෝණයේ කෝණ දෙක සමාන කොටස් දෙකකට බෙදුණා නම් එහෙනම් මෙන්න මේ බෙදිච්ච සමාන කොටසොත් එකින් එකට සමාන වෙන්න ඕන. බෙදිච්ච කොටසොත් එකින් එකට සමාන වෙන්න ඕන. එහෙනම් අපිට එම නිසා ඊළඟ පියවරේදී අපිට ලියතයි OBD සමානයි OCD. OBD සමානයි OCD කියලා. හරි. ඒක නිසා අපිට කියන්න පුළුවන් මෙන්න මේ OCB කියන ත්‍රිකෝණයේ OCB ත්‍රිකෝණයේ OB සමානයි OC. OB සමානයි OC. මෙන්න මේ OCB කියන ත්‍රිකෝණය අපිට කියන්න පුළුවන් OC සමානයි OB. ඒකට හේතුව මොකද්ද? OB සමානයි OC වෙන්න හේතුව තමයි මෙන්න මේ OBD සහ OCD කියන කෝණ දෙක සමානයි. OBD සහ OCD කියන කෝණ දෙක සමාන නිසා අපිට කියන්න පුළුවන් OB සහ OC සමානයි කියලායි. මෙන්න මේ කෝණ දෙක B කෝණය සහ එතකොට මේ OB සමානයි OC වෙන්න හේතුව තමයි මේ OCB කියන ත්‍රිකෝණයේ OBD සහ OCD සමානයි. එහෙනම් අපිට කියතයි OB සමානයි OC. හේතුව අපි ලියනවා හේතුව මම යටින් මෙතන ලියන්නේ නැහැ පේන්නේ නැති නිසා. හේතුව වෙන්නේ OBC ත්‍රිකෝණයේ B කෝණය සහ C කෝණය සමාන වන නිසා ඊට සම්මුඛ කොටද ඊට සම්මුඛ පාද සමාන වේ. හරි. එම නිසා අපිට කියතයි OB සහ OC සමානයි කියලායි. OBD සහ OCD කියන කෝණ දෙක සමානයි කියලා අපි ඔප්පු කරා. ඒක නිසා ඊට ඉස්සරහින් තියෙන පාද දෙකකින් එකට සමාන වෙනවා. OB සමානයි OC කියලා අපිට කියන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ පියවරේ අපිට ලියත හැකි OBC නැත්නම් BOC යනු සමද්විපාද ත්‍රිකෝණයකි. ඒ ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි. සමද්විපාද ත්‍රිකෝණයකි. දෙවැනි කොටස කියන්නේ මේක අපිට AOB සහ AOC කියන ත්‍රිකෝණ දෙක අංග සම වෙන බව පෙන්වන්න ඕනේ. එහෙනම් අපි අංග සම කරන්න ඕන ත්‍රිකෝණ දෙක ලියාගත්තොත් AOB හා AOC කියන ත්‍රිකෝණ දෙක. එතකොට අපි මෙන්න මේ ත්‍රිකෝණ දෙකෙන් AOB සහ AOC කියන ත්‍රිකෝණ දෙකේ අපිට දීලා තියෙන දත්ත දෙකක් කෙලින්ම ගන්න පුළුවන්. AC සමානයි AB. ඒක අපිට දීලා තියෙන නිසා අපිට ලියාගත්තයි දත්තය. AC සමානයි AB දත්තය. එහෙනම් අපි තව එකක් ඔප්පු කරා මොකක්ද මේ OB සහ OC සමානයි කියලා. පළවෙනි කොටසේ ඔප්පු කරා OB සමානයි OC. OB සමානයි OC. එහෙනම් පළවෙනි කොටසේ එක අපි ඔප්පු කරලා තියෙන්නේ. ඔප්පු කළා. පළවෙනි කොටසේ ඔප්පු කළා මේකයි. OBC සමද්විපාද ත්‍රිකෝණයක් කියලා ඔප්පු කරන්න අපි මෙන්න මේ පාද දෙක සමානයි කියලා ඔප්පු කරා. හරි. ඊට පස්සේ අනිත් එක තමයි ABO කියන කෝණය සමාන වෙනවා. ABO කෝණය සමානයි ACO කෝණයට. ACO කෝණයට. මොකක්ද ඒකට හේතුව? ඒකත් අපි ඔප්පු කරා. පළවෙනි කොටසේ මෙන්න මේ කෝණ දෙකයි මෙන්න මේ කෝණ දෙක සහ මෙන්න මේ OBD සහ OCD කියන කෝණ දෙක සමාන වන බවත් ABO සහ ACO කෝණ සමාන වෙන බවත් අපි පළවෙනි කොටසේ ඔප්පු කළා. ඇයි මේ ලොකු කෝණ දෙකේ සමච්ඡේදකයේ BO සහ OC වෙන නිසා මේ කෝණ දෙක එකින් එකට සමානව තමයි බෙදෙන්නේ. ඇයි ABC කෝණය සහ ACB කෝණත් එකින් එකට සමාන වන නිසා. හරි. එහෙම නිසා මෙන්න මේ ත්‍රිකෝණ දෙක අපිට ලියත හැකි අංග සම වෙනවා. මොකක්ද අවස්ථාව? AOB ත්‍රිකෝණය අංග සමයි AOC ත්‍රිකෝණය. අවස්ථාව තමයි පාකෝපා අවස්ථාව. මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා පාකෝපා අවස්ථාව. ඊට තුන්වෙනි කොටස කියන්නේ අපිට ADBC ට ලම්බ කොන බව පෙන්වන්න කියලා. එහෙනම් මේ ADBC ට ලම්බ කොන බව පෙන්වන්න නම් අපි ABD සහ ADC කියන ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න ඕන. මුලින්ම ABD ත්‍රිකෝණය අපිට ගන්න පුළුවන් AB සමානයි AC. ඒක දීලා තියෙනවා දත්තය. අනිත් එක අපිට ගන්න පුළුවන් AD සමානයි AD පොදු පාදයේ ත්‍රිකෝණ දෙකටම පාදය පොදුයි. හරි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් තව කෝණ දෙකක් BAD කෝණය සමානයි CAD කෝණය. CAD කෝණය. ඇයි
මෙන්න මේ කෝණ දෙක අපි සමානයි කියලා කියන්නේ මොකද? අපි ඔප්පු කරා ABO සහ AOC කියන ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. එහෙනම් මෙන්න මේ අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ තමයි මේ. එහෙනම් හේතුව ලියනවා අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ. අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. ABD ත්‍රිකෝණය අංග සමයි. ADC ත්‍රිකෝණය මොකක්ද අවස්ථාව? පාකෝපා අවස්ථාව යටතේ. මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා පාකෝපා අවස්ථාව යටතේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් දැන් ADB කෝණය සමානයි ADC කෝණය. මොකද්ද හේතුව? අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ. මෙන්න මේ කෝණ දෙක සමානයි. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙනවා නම් අපිට මේ කෝණ දෙකට අකුරක් දාගත x කියලා. මේ කෝණය x නම් මේ නෑ අපි දාගමු මෙතන xy අරන් තියෙනවානේ. ඒක නිසා අපි දාගමු p. p. එහෙනම් මෙතන p නම් මේ කෝණයත් p. ADB කෝණය p නම් ADC කෝණයත් p. එහෙනම් අපි මෙතන හැදෙන්නේ මේ සරල කෝණ. එහෙනම් අපිට ලියතේ ADB කෝණය ධන ADC කෝණය සමානයි අංශක 180යි සරල කෝණ. එහෙනම් මේ කෝණ දෙක වෙනුවට අපි දානවා p ධන p සමානයි 180යි 2යි p සමානයි 180යි දෙපැත්තම බෙදනවා දෙකෙන් p දෙකට දෙක කැපුණාන් පස්සේ p සමානයි අංශක 90යි. එහෙනම් p කියන්නේ මෙන්න මෙතන කෝණය p කෝණය අංශක 90යි. එහෙනම් අපිට යටින් ලියතේ ADB කෝණය සමානයි ADC කෝණය සමානයි අංශක 90යි. මේ කෝණ දෙක අංශක 90ක් වන නිසා අපිට කියතේ එම නිසා අපිට කියතේ AD ලම්බකයි BC කියලා. AD ලම්බකයි BC ට කියලා. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි තුන්වෙනි කොටසේ මෙන්න මේ කොටස් තුන එකෙන් එකට පිළිවෙලට අපි කතා කරේ. දැන් අපි බලමු උදාහරණ අංක 4. එතකොට මේ උදාහරණ අංක 4 කියලා තියෙන්නේ O කේන්ද්‍රය වූ වෘත්තයේ රූපය දැක්වේ. ඒ කියන්නේ මෙන්න මේ වෘත්තයේ O තමයි කේන්ද්‍රය කියන්නේ. ඒ වගේම අපිට මේක කියනවා BOC සමානයි 2යි BAC බව පෙන්වන්නලු. එහෙනම් අපිට මෙන්න මේ වෘත්තය ගත්තන් පස්සේ O කියන්නේ කේන්ද්‍රය. එහෙනම් OA OB සහ OC කියන්නේ මේ වෘත්තයේ අරයන්. ඒ ටික ඔළුවේ තියාගෙන අපි ගාන හදන්න යන්න. එතකොට අපි BOC කියන කෝණය තමයි අපි මේකේ පාවිච්චි කරන්න ඕන. එතකොට BOC හැදෙන විදිහක් අපි ලියාගත්තොත් BOC කියන කෝණය හැදෙනවා BOC සමානයි. මෙන්න මේ BOC කියන කෝණය හැදෙනවා මේ OAC කියන ත්‍රිකෝණයේ මේ පාදයක් දික් කිරීමෙන් සෑදලා තියෙන බාහිර කෝණය තමයි මේ BOC කියන්නේ. එහෙනම් BOC සමානයි OAC නැත්නම් BAC ධන OCA කියන කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. ඇයි? BOC කියන්නේ ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහෙනම් ඒකේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට මේ BOC කෝණය සමාන වෙනවා. එහෙනම් අපි ඒක ලියන වරහන් ඇතුලේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මම ඒ කෙටියෙන් ලියන්නේ සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. ඒක තමයි අපි හේතුව ලියන්න ඕන වරහන් ඇතුලේ. හරි. ඊට පස්සේ අපි බලමු මේකේ OA සමානයි OC. මේ ඇයි OA OC ට සමාන වෙන්නේ මොකක්ද හේතුව? OA සහ OC කියන්නේ මෙන්න මේ වෘත්තයේ අරයන්. එහෙනම් අපිට ලියතේ OA සමානයි OC. හරිද? වෘත්තයේ අරයන් නිසා අපි ඒක ලියාගත්තොත් OA සමානයි OC. හේතුව වෘත්තයේ අරයන්. එතකොට මේ OA සහ OC සමාන වන නිසා අපිට කියන්න පුළුවන් BAC කෝණය සමානයි OCA කෝණය. ඇයි ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ එකින් එකට සමාන වෙනවා. එහෙනම් අපි ඊළඟ පියවරේ ලියා ගන්නවා BAC සමානයි OCA. හේතුව OA සමානයි OC නිසා. නිසා ඊට සම්මුඛ කෝණ සමාන වේ. එහෙනම් මෙන්න මෙතන මේ BAC කියන කෝණයට
OCA කියන කෝණය සමානයි. ඒ කියන්නේ BAC OAC ට සමානයි නම් අපිට මේ OAC ලියනවා වෙනුවට ආයෙත් BAC එකක් ලියන්න පුළුවන්. මේ OAC සහ BAC සහ OCA කෝණ දෙක සමානයි නම් මෙතන OCA කෝණය ලියනව වෙනුවට අපිට BAC කෝණයම ආයෙ පාරක් ලියන්න පුළුවන්. හරි. බලමු අපි එහෙනම් BOC සමානයි BAC දැන් මෙතන තියෙන්නේ OCA. එහෙනම් OCA වෙනුවට අපි ආයේ BAC ලියනවා. ඇයි? OCA සහ BAC සමානයි කියලා අපි ඔප්පු කරා. එහෙනම් මේ OCA කියන එක අයින් කරලා මෙතනට අපි ලියා ගන්නවා BAC. හරි. එහෙනම් දැන් මේ හැදිලා තියෙන්නේ අපි ගන්න ඕන මේ ඔප්පු කරන්න ඕන සම්බන්ධතාවයට එක පියවරක් තමයි මේ හැදලා තියෙන්නේ. එහෙනම් අපිට ඊළඟ පියවරේ මේක ලියන්න පුළුවන්. BOC සමානයි BAC ධන BAC තියෙන්නේ. එහෙනම් 2 BAC. එතකොට අපේ ප්‍රමේයයන් අපි ගණන් වලදී යොදා ගන්න ඕන විදි තියෙනවා. එක එක තැන් වලදී යොදා හරියටම ගොඩාක් කලාතුරකින් තමයි මේ ප්‍රමේයක් සාධනය කරන්න කියලා දෙන්නේ. අපි මේ ප්‍රමේයයන් යොදා ගන්න ඕන අපේ මෙන්න මේ සාධනය කරන ගණන් වලදී මැදදී මුලදී අගදී යොදා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. එතකොට අපි ඒව ගානට ඔළුවේ තියාගෙන තමයි අපි විභාගයට ගිහලා පේපර් එක ලියද්දී අපි අදාළ තැන් වලදී පාවිච්චි කරන්න ඕන. එහෙනම් අපි අදට මේ පාඩම අවසන් කරනවා. ඊට පස්සේ අපි තවත් පාඩමකින් ඉදිරියේදී හම්බ වෙමු.